හරි හැමෝටම ඇහෙනවද නේ? හරි දැන් අපිට වෙන්නේ දැන් මේ දවස් ටිකේ ඔක්කොම තමයි ඉගෙන ගන්න වෙන්නේ. දැන් ඔයගොල්ලෝ පාඩමට සම්බන්ධ වෙනකොට දැන් 10 වර්ෂ සමහර අය අපි කලින් වතාවේදී හම්බෙලා තියෙනවා Zoom හරහා. දැන් ඔයගොල්ලොත් සම්බන්ධ වෙනකොට මම ඔක්කොම මියුට් කරලා තියෙනවා. ප්‍රශ්න අහන්න බෑ නිසා ඔයගොල්ලන්ට. දැන් මම හිතන් ඉන්නවා මේක පරිගණක කරලා YouTube එකට දාන්න. ඒක පස්සේ උඩ බලන්න පුළුවන්. මගේ අර කොටසක් පන්ති දැන් ඔය පාඩම් දෙක නැගිටලා වගේ අයින් වෙලා යන්න පුළුවන් නේ. එහෙම වුණොත් එහෙම නැවත බලන්න පුළුවන් වෙන විදිහ තමයි මේක මම හදලා තියෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන්ම මැදින් සහභාගී වෙන්න එපා. එහෙම වුණොත් එහෙම ස්ක්‍රීන් එකේ ඔයගොල්ලෝගේ මූණ තමයි රෙකෝඩ් වෙන්නේ. එතකොට මට ඒක සයින් කරන්න වුණොත් එහෙම පාඩම සම්බන්ධ කරන්න අමාරු වෙනවා. ඒ හින්දා මේ අනිවාර්යයෙන්ම ලින්ක් එක දාපු ගමන්ම සම්බන්ධ වෙන එක වඩා හොඳයි. ඒකට මැදින් ආයෙ සම්බන්ධ කරගන්න නැතුව ඉන්නවා ඉස්සරහට. දැන් අද මම පොඩි සහනයක් දීලා තියෙනවා. ඊට පස්සේ ආයෙ මැදින් ඔබව සම්බන්ධ කරගන්නේ නැහැ පාඩමට. එතකොට පැය දෙක යනකම් හෝ මුල් විනාඩි කිහිප යනකම් සම්බන්ධ වෙන්න බැරුව තියෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඒක එහෙම කරගන්න. ඒ වගේම ඊළඟ කාරණේ තමයි අපි දැන් කතා කරන පාඩම සංඛ්‍යානය. එතකොට දැන් මේක සම්පූර්ණ විදිහට විනාඩි 30ක කාලයක් තමයි Zoom එකෙන් හම්බ වෙන්නේ. 30ක් 40ක් අතර කාලයක් තමයි හම්බ වෙන්නේ. එතකොට ඒ කාලේදී නැවත දැන් අපි මෙහෙම කතා කරගෙන ඉන්නකොට එකපාරටම එක නැති වෙන්න පුළුවන්. එතකොට මම නැවත ලින්ක් එකක් දාලා දැන් උකට මම ඔයගොල්ලන්ට ඒක WhatsApp එකේ තියෙන්නේ අංක 1 කියලා. ඊට පස්සේ අංක 2 කියලා සංඛ්‍යා ව්‍යාප්ති අංක 2 කියන ලින්ක් එක නැවත දානවා. එතකොට ඒක ක්ලික් කරලා අය නැවත මේ වගේ පාඩමකට සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට විනාඩියක් දෙකක් එහෙම වුණාට කමක් නැහැ. නැවත ඒකට සම්බන්ධ වෙන්න. එතකොට අපි පැය දෙකක් යනකම් එහෙම විනාඩි 30න් 30ට විතර ඉන්ටර්වල් එකක් හම්බ වෙනවා. වගේ වැඩක් වෙනවා. ඉතින් ඒක අපේ මෙහෙකින් රවුමක් ගහලා ඉන්න එපා. හරියට වෙලාවට මේ ඒක කරගන්න පැය දෙකක් නේ. ඒ වගේම ඊළඟ දවසේ වෙනකොට අනිවාර්යයෙන් දැන් හෙටත් අපි කරනවානේ. එතකොට අනිවාර්යයෙන්ම මොකද කරන්න ඕනේ? අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ඔය වැඩි මතක තියාගන්න හැමදාම මොකද තමයි වෙන්නේ. ඒක ලින්ක් එක මම එකපාරටම එක දවසකදී 3 සැරයක් විතර දානවා. ඒකට ඔයගොල්ලෝ ඩිස්කනෙක්ට් වුණොත් එහෙම එයාපහු ඊළඟ ලින්ක් එක ඔයගොල්ලන්ට ඇවිල්ලා තියෙයි. ඒක අනිවාර්යයෙන්ම ක්ලික් කරලා ආපහු පාඩමට සම්බන්ධ වෙන්න ඕනේ. හරිද? ඒක මතක ඇතුළේ තියාගන්න ඕනේ. හරි? හරි. දැන් මුදී අපි පාඩම මේ ලේසි පාඩමක්. ඔයගොල්ලන්ට ඔන්ලයින් මාර්කෙටිං කියලා දෙන ලේසි නිසා තමයි මේක තෝරගත්තේ. සංඛ්‍යාත ව්‍යාප්ති. හරි. දැන් ඔයගොල්ලෝ කරගන්න මෙහෙමයි වැඩේ. හොඳට කරගන්න. අනිවාර්යයෙන්ම පොතක් තියෙන්න ඕන. සටහන් පොත වගේම ලියන්න දෙන්න කමන්නේ. පන්ති එන දරුවෝ ඉන්න ඔක්කොමලා ඒගොල්ලෝ තමන්ගේ පොතේ මේක ලියාගත්තට කමක් නැහැ. මේ පාඩම සංඛ්‍යාත ව්‍යාප්ති කියලා. මොකද නැවත අපි හමු වෙන්නත් ඉඩ තියෙනවා. හමු නොවෙන්නත් ඉඩ තියෙනවා මේ අවුරුද්දේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ පොතේම කරගෙන යන්න පන්ති පොතේම දැන් එතන පොත නැත්තම් කොලේක මේ සටහන ලියා ගන්න. දැන් සටහන් දීමින් සාමාන්‍ය පන්තියේ උගන්වනවා වගේම තමයි මේ කතන්දරේ යන්නේ. හරිද? මේ මුලින් දැන් කියා දෙනවා. බැරි මොනවා හරි නොතේරිච්ච ගැටලු දැන් ඇති වෙන්න පුළුවන් නේ. ඒව දැන් අහන්න බෑනේ. දැන් පන්තියේ ළඟට ඇවිල්ලා බලපුවාම ඔයගොල්ලෝගෙන් අපිට පුළුවන් නේ බැරි දේවල් අහගන්න නේ. හැබැයි දැන් මේ අනිවාර්යයෙන් මේ නිසා මොකද කරන්නේ? පාඩම ඉවරනට පස්සේ ගැටලු අභ්‍යාස ආදාන යනකොට මොනවා හරි ගැටලුවක් ආවොත් ඒක මගෙන් පෞද්ගලික WhatsApp මගින්ම අහන්න. එතකොට මම මේකට උත්තර දෙන්නම්. එහෙම නැතිනොත් එහෙම දැන් ඔයගොල්ලෝ කතා කරන්න ගියොත් එහෙම හැමෝම ලොකු වෙලාවක් යනවා. පැය දෙකකින් ඒ නිසා මාතෘකාව ලියාගන්න සංඛ්‍යාත ව්‍යාප්ති කියන. ඊළඟ දවසේ අපි හැමෝම මේ
කැමරා ඔන් කරගෙන හිටියත් කමක් නැහැ. ඒක මට පුළුවන් වැඩ කරනවද නැද්ද කියලා හොඳට බලන්න. හරිද? ඒ නිසා මේ අද අපි ඔහොම යන්න. හැබැයි data එකතු කරගන්න පුළුවන් ඔයගොල්ලෝ කැමරා එක ඕෆ් කරගෙන හිටියොත් එහෙම. හරිද? දැන් ෆෝන් එකෙන් ඇවිදින දරුවෝ හරස් අතර ෆෝන් එක අල්ලන්නේ එතකොට ෆුල් ස්ක්‍රීන් වැටෙනවා. ෆොටෝම කෙලින් අත තියන් ගියොත් එහෙම පොඩි ඉන්න පේන්නේ මම ලියනේ ඔය එහෙම පේන්නේ නැති බෝඩ් එකේ. හරිද? රයිට්. දැන් පුතේ සංඛ්‍යා ව්‍යාප්ති පාඩමේදී අපි ඉස්සෙල්ලාම කතා කරන්න ඕනේ දත්ත ගැන. දත්ත කියන්නේ මොනවද කියලා අපි ඉගෙන ගන්නට ඕනේ. හරිද? එහෙනම් අනුමාතෘකාව ලියා ගන්න ඔය සංඛ්‍යාත ව්‍යාප්ති කිව්ව එකේ අනුමාතෘකාව ලියා ගන්න දත්ත කියලා. අනුමාතෘකාව ලියා ගන්න දත්ත කියලා. දැන් අපි බලන්න ඕනේ මේ දත්ත කියන්නේ මොනවද කියලා. හරිද? දැන් දත්ත කියන්නේ මොනවද කියලා බලන්න ඕනේ. දැන් අපි දන්නවනේ මෙහෙම දැන් ඉඳලා ඔයගොල්ලෝ ආයතන පත්‍රයක් සම්පූර්ණ කරනකොට ඔයගොල්ලෝ නම ලියන. වයස ලියන්න පුළුවන්. නේද? ලිපිනය ලියන්න පුළුවන්. ඊට පස්සේ පාසල ලියන්න පුළුවන්. මෙන්න මේ වගේ ඔයගොල්ලෝ යම් කිසි ආයතන පත්‍රයක් පුරවනකොට මෙන්න මේ වගේ තොරතුරු ලියනවා. දැන් අපි මේවා තොරතුරු කියලා කිව්වට මේවා ඇත්තටම දත්ත. මේ දත්ත ටික ලබා ගන්න කෙනා නැත්නම් ඔයගොල්ලෝගේ ආයතන පත්‍රය ගන්න කෙනා මොකද කරන්නේ? ඔබ ගැන තොරතුරු මේ තියෙන දත්ත අනුව එයා හිතනවා මෙයා මෙහි දිස්ත්‍රික්කයේ තමයි ඉන්නේ. මේ ළමයා ගිහින් තියෙන්නේ මෙන්න මේ පාසලට. දැන් ඒ ළමයාගේ වයස මෙච්චරයි කියලා කෙනෙකුට තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ දත්ත කියලා කියන්නේ පුතේ තොරතුරු ලබා ගන්න පාවිච්චි කරන මූලික දෙයක්. අමුද්‍රව්‍යයක්. තොරතුරු ලබා ගන්න පාවිච්චි කරන අමුද්‍රව්‍යයකට අපි කියනවා මෙන්න මේ වගේ දෙයකට කියනවා දත්ත කියලා. පැහැදිලිද? එතකොට දැන් මේ දත්ත මේ තොරතුරු අපිට පුතේ දැන් නම කියන එක ලියන්නේ දැන් අපි දුකු ඕන නිමා. නම ලියන්න වෙන්නේ වචනේ. නේ. වයස ලියන්න කිව්වොත් එහෙනම් මොන වයස අවුරුදු 14යි. අවුරුදු 14යි. ඒක ලියන්න වෙන්නේ මොකේද? වයස ලියන්න වෙන්නේ සංඛ්‍යාවකින්. නේ? මේවා සංඛ්‍යා. එතකොට ඔයගොල්ලෝ දත්ත ලබා දෙනකොට කාට හරි වචන වලින් ලබා දෙන්නත් පුළුවන් සංඛ්‍යා වලින් ලබා දෙන්නත් පුළුවන්. එතකොට පුතේ අපි ගණිතයේදී කතා කරන්නේ මෙන්න මේ සංඛ්‍යා මගින් ඉදිරිපත් කරන දත්ත. ඒ කියන්නේ දැන් හිතන්න මෙහෙම. දැන් ඔයගොල්ලෝගේ ස්කන්ධය ලියන්න කියලා කිව්වොත් එහෙම බර ලියන්න කියලා කිව්වොත් එහෙම කිලෝග්‍රෑම් 20යි. නේද? 24.5 කිලෝග්‍රෑම්. ඒතර අපිට පාවිච්චි කරන්න වෙන මොනවද? අපිට පාවිච්චි කරන්න වෙනවා සංඛ්‍යාවක්. නේද? සංඛ්‍යාවක් පාවිච්චි කරන්න වෙනවා. එහෙනම් මෙන්න මේ වගේ ස්කන්ධය, වයස, පාසලේ සිට නිවසට තියෙන දුර වගේ ඒවා ගත්තොත් එහෙම ඒවා අපිට සංඛ්‍යා වලින් තමයි ලියන්න වෙන්නේ. මෙන්න මේ දත්ත වලට අපි කියනවා මොනවා කියලාද? සංඛ්‍යාත්මක දත්ත. සංඛ්‍යාත්මක දත්ත කියලා කියනවා. නේද? right අපි පහලින් ලියාගමු. ලියමු පහලින්. හරි. දත්ත කියලා තියෙනවනේ අනුමානක ලියනට දත්ත කියලා නේද? පහලින් ලියා ගන්න. දත්ත යන තොරතුරු ලබා ගැනීම සඳහා භාවිතා කරන දේවල්ය තොරතුරු ලබා ගැනීමට භාවිතා කරන දේවල්ය.
පුතේ පහලින් ආපහු වෙනම ලියා ගන්න. මෙහිදී සලකා බලන්නේ සංඛ්‍යාත්මක දත්ත පමණි. සංඛ්‍යාත්මක දත්ත පමණි. හරි. දක්ුනේ සංඛ්‍යාත්මක දත්ත නේද? සංඛ්‍යාත්මක දත්ත මම කිව්වා ආකාර දෙකක් තියෙනවා කියලා නේ. මෙතන අපි නතර කරේ. ඒ කියන්නේ සංඛ්‍යා මගින් ඉදිරිපත් කරන දත්ත ගැන තමයි අපි ගණිතෙදි කතා කරන්නේ. ගණිතයේ මේක නේද? නැත්තම් ගුණාත්මක දත්ත තියෙනවා. දැන් ඔයගොල්ලෝගේ නම නේද? ඔයගොල්ලෝගේ නම ලිපිනේ වගේ ඒවා වචන වලින් ලියන දේවල්. ඒවා අපි කතා කරන්නේ නැහැ. අපි කතා කරන්නේ සංඛ්‍යාවකින් ඉදිරිපත් කරන ඒවා. වයසවල් වෙන්න පුළුවන්, පවුලක ඉන්න සමාජිකකරණ වෙන්න පුළුවන්, ළමයිගේ ස්කන්ධය වෙන්න පුළුවන්, උස වෙන්න පුළුවන්. අපි එදිනදා ජීවිතයේ තොරතුරු ඉදිරිපත් කරන සංඛ්‍යාත්මක දත්ත තමයි අපි මේ විදිහට පාවිච්චි කරන්නේ. පැහැදිලිද? right. දැන් පුතේ සංඛ්‍යාත්මක දත්ත වර්ග දෙකක් තියෙනවා කියලා කිව්වනේ. එකක් තමයි අපි මේ සමහර තොරතුරු ගන්නවා ගණන් කිරීමෙන්. නේ? ගණන් කිරීමෙන් ගන්නවා කොහොමද? දැන් පවුලක සමාජිකයෝ ගණන. සමාජිකයෝ ගත්තොත් එහෙම පවුලක සමාජිකයෝ ගණන් කරලා ගන්න. මේ පවුලේ සමාජිකයෝ 5යි, මේ පවුලේ සමාජිකයෝ 10යි. ඔහොම ගණන් කරලා ගන්න. හැබැයි පවුලක සමාජිකයෝ ගණන් කරනකොට සමාජිකයෝ 3මාරක් ඉන්නවා. එහෙම කියන්න පුළුවන්ද? සමාජික 3මාරක් ඉන්නවා, 5මාරක් ඉන්නවා, 1.5ක් ඉන්නවා. එහෙම කියන්න බෑනේ. නේද? එතකොට මේව තනිකරම පූර්ණ සංඛ්‍යාත්මක අගයන් විතරයි තියෙන්නේ. පූර්ණ සංඛ්‍යා කියලා කියන්නේ මොනවද? පූර්ණ සංඛ්‍යා කියලා කියන්නේ 1 4 5 6 එහෙම ඉදිරිපත් කරන සංඛ්‍යා තියෙනවා. ඒවට අපි කියනවා පූර්ණ සංඛ්‍යාත්මක දත්ත කියලා. එතකොට මේ පූර්ණ සංඛ්‍යාත්මක දත්ත වලට අපි කියනවා විවික්ත දත්ත කියලා. විවික්ත දත්ත කියලා කියනවා. පැහැදිලිද? විවික්ත දත්ත කියලා කියනවා. දැන් පුතේ මේ මම කලිමුත් ඔයගොල්ලෝ කිව්වා මේ පාඩම් කරනකොට කෝල් ගන්න එපා මේ මැසේජ් දාන්න එපා කියලා. දැන් ඔයගොල්ලෝට ඇහෙන්නේ නැති කෝල් එනවා මැසේජ් එනවා. මම ඒකයි කලින් කිව්වේ. දැන් ෆෝන් එකෙන් තමයි මම කනෙක්ට් දීලා තියෙන්නේ. සංඛ්‍යාත්මක දත්ත ආකාර දෙකක්. එකක් තමයි මේ ගණන් කිරීමෙන් ගන්න දත්ත. ඒවට කියන අපිට විවික්ත දත්ත කියලා. උදාහරණ කිහිපයක් ගත්තොත් එහෙම පවුලක සමාජික ගණන නේද? පන්තියේ ළමයි ගණන. ඒ වගේම තමයි විවික්ත දත්ත කියලා කියන්නේ. දැන් හිතන්නකෝ මෙහෙම මම කිව්වා එකයි පවුලක උන සමාජිකයෝ ඉන්නවා එකයි. ඊළඟ පවුලේ ඉන්නවා දෙකයි. තව පවුලක ඉන්න බෑනේ එකමාරක්. භාග සමාජිකයෝ නෑනේ. පැහැදිලිද? ඒ කියන්නේ මේ පූර්ණ සංඛ්‍යා අගයන් දෙක අතරමැද අගයන් නැහැ. අතරමැද අගයන් නැහැ. නේද? අතරමැද අගයන් නැතිවට තමයි අපි කියන්නේ විවික්ත දත්ත කියලා. අනිත් දත්ත වර්ගය තමයි පුතේ සන්තතික දත්ත. සන්තතික දත්ත කියලා කියන්නේ මොනවටද? සංඛ්‍යාත්මක දත්ත කියන්නේ මෙන්න මේ වගේ වට. දැන් ස්කන්ධය ගත්තොත් පුතේ කිලෝග්‍රෑම් 21යි කිලෝග්‍රෑම් 21යි කිලෝග්‍රෑම් 20යි කියලා දැක්කොත් එහෙම දැන් මෙතන තියෙන පුළුවන්නේ කිලෝග්‍රෑම් 20යි ග්‍රෑම් 500ක් කියලා තියෙන පුළුවන් නේ. එහෙම තියෙන පුළුවන් නේ. නේද? කිලෝග්‍රෑම් 20යි ග්‍රෑම් 500 ස්කන්ධයක් තියෙන ළමෙක් ඉන්න පුළුවන්. ඒ කියන්නේ 20යි 21යි අතර නේද? 20යි 21යි අතර ඉන්න පුළුවන් කවුද? අගයක් තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ පූර්ණ සංඛ්‍යාත්මක අගයන් අතර අගයන් තියෙනවට අපි කියන මොනවද කියලාද? ඒවට අපි කියනවා සන්තතික දත්ත කියලා. එහෙනම් සංඛ්‍යාත්මක දත්ත ආකාර දෙකයි විවික්ත දත්ත සන්තතික දත්ත. හරිද? දැන් අපි ලියාගෙන තියෙන්නේ මෙහෙමනේ. මොකද ලියාගත්තේ? දත්ත ගැන ලියාගත්තා. මේදී අවධානය යොමු කරන්නේ සංඛ්‍යාත්මක දත්ත ගැන පමණයි කියලා ලියුවනේ. ඊට පහලින් ලියා ගන්න. සංඛ්‍යාත්මක දත්ත
පහල ලියා ගන්න. සංඛ්‍යාත්මක දත්ත පහල ලියා ගන්න. සංඛ්‍යාත්මක දත්ත ආකාර දෙකකි. සංඛ්‍යාත්මක දත්ත ආකාර දෙකකි. එක විවික්ත දත්ත විවික්ත හරි ලියා ගන්න. වියනු දෙකයි අල්කයන් තයන විවික්ත දත්ත. එක විවික්ත දත්ත. හරි. දෙවෙනි එක සංතතික දත්ත. එක විවික්ත දත්ත, දෙක සංතතික දත්ත. බැරි වෙලාවට ඩිස්කනෙක්ට් වුණොත් ඔයගොල්ලෝ කට් කරලා මේ අයින් වෙන්න එපා, ඉන්න ඕකේ. මම ආපහු වෙනවා. හරිද? එක විවික්ත දත්ත, දෙක සංතතික දත්ත. දැන් පුතේ ආපහු පහලින් ලියා ගන්න අනුමාතුකාව වගේ අංක 1 කියලා පද. විවික්ත දත්ත කියලා ලියලා මෙහෙම විවික්ත දත්ත කියලා ලියලා ඉස්සරහින් අපි ලියාගමු විවික්ත දත්ත කියන්නේ මොනවද කියලා. ලියාගන්න ඉස්සරහින් එකක් දාලා पूर्ण संख्यात्मक अगයක්. पूर्ण संख्यात्मक अगයක්. වලින් පමණක්. पूर्ण संख्यात्मक අගයන් වලින් පමණක්. දක්වන දත්ත. දක්වන දත්ත වේ. पूर्ण සංඛ්‍යාත්මක අගයන් මගින් පමණක් දක්වන දත්ත. දැන් මෙතනින් උදාහරණ කියලා අපි උදාහරණ ලියාගමු. තුනක් විතර උදාහරණ ලියාගමු. පළවෙනි එක පෞලික සමාජිකයන් ගණන. පෞලික සමාජිකයන් ගණන. පළවෙනි එක පෞලික සමාජිකයන් ගණන. පෞලික සමාජිකයන් ගණන. ඊට පස්සේ ගසකින් කඩන පොල් ගෙඩි ගණන. තව උදාහරණයක් දෙවෙනි එක. ගසකින් කඩන පොල් ගෙඩි ගණන. ඊට පස්සේ පුතේ තුන්වෙනි එක ලියා ගන්න. දිනකට වාර්තා වන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව. දිනකට වාර්තා වන කොවිඩ් රෝගීන් ගණන. දැන් ඔයගොල්ලෝ කවදාවත් දැන් අහලා නැහැ මේ රෝගීන් එකමාරක් අද දිනේ වාර්තා වුණා නේ. කන්දකාඩු වේවා රෝගීන් දෙකමාරක් එහෙම කියන්නේ නේ. 10.5ක් තමයි අද රෝගීන් සංඛ්‍යාව. එහෙම කියන්නේ අන්න ඒ වගේ සංඛ්‍යාත්මක අගයක්. ධානය කොට ඒවා පූර්ණ සංඛ්‍යා නම් අපි ඒවට කියනවා විවික්ත දත්ත කියලා. පැහැදිලි? හරි. ඊට පස්සේ පුතේ දෙවෙනි එක සාන්තතික දත්ත කියලා ඉස්සරහින් කැලක් ගන්න. අනිත් එක සාන්තතික දත්ත. අංක 2 සාන්තතික දත්ත. අංක 1 සාන්තතික දත්ත.
ඉස්සර ලියා ගන්න. යම් අගය පරාසයක් තුල තිබිය හැකි ඕනෑම අගයක් පැවති හැකි දත්ත යම් අගය පරාසයක් තුල පැවති හැකි ඕනෑම අගයක් මගින් දක්වන දත්ත හරි සර්. හරිනේ. හරි පුතේ. එතකොට එහෙනම් උදාහරණ තුනක් අපි ලියාගමු අපෝ සංකේත දත්ත වල උදාහරණ ලියාගමු. මොනවාද? පන්ති සිසුන්ගේ ස්කන්ධය. පන්තියේ සිසුන්ගේ ස්කන්ධය. පන්තියේ සිසුන්ගේ ස්කන්ධය. හරි. දශමයන් එහෙම තියෙන්න පුළුවන්. එහෙමද? ආය මොනවද? දිනකට රූපවාහිනී නරඹන වේලාව නැත්නම් කාලය. දිනකට රූපවාහිනී නරඹන කාලය. දිනකට රූපවාහිනිය නරඹන කාලය. තාම හොඳම එකක් තමයි. හරි. මොකද්ද? දුර පිළිබඳ ලියමු. ඒ කියන්නේ දැන් මේ සංකේතික දත්ත වෙන්නේ මොනවද දන්නවද? සංකේතික දත්ත විදිහට වැටෙන්නේ මිනුම් ආශ්‍රිත ඒවා තමයි බොහෝ විට මිනුම් මගින් ගන්න ඒවා තමයි සංකේතික දත්ත වෙන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ මෙහෙම හිතා ගන්න පුළුවන්. විවික්ත දත්ත කියන්නේ ගණන් කරලා ගන්න දත්ත වල. හරිද? සංකේතික දත්ත කියලා කියන්නේ මැනල එහෙම ගන්න දත්ත. ඒ කියන්නේ කාලය වෙන්න පුළුවන්, දුරවල් වෙන්න පුළුවන් නේ. එහෙනම් අපිට ගන්න පුළුවන් නිවසේ සිට පාසලට ඇති දුර නේ. ළමයෙක්ගේ පාසලේ ඉඳලා නිවසට තියෙන දුර නැත්නම් නිවසේ ඉඳලා පාසලට තියෙන දුර මොකක්ද කියලා අහුවොත් එයා කියන්නේ ඒ තොරතුරු සංකේතික දත්ත. මොකද කිලෝමීටර් 1ක් දුරින් ඉන්න පුළුවන්, කිලෝමීටර් 2ක් දුරින් ඉන්න පුළුවන්, කිලෝමීටර් 1.5ක් දුරින් ළමයෙක් ඉන්න පුළුවන්. ඒතකොට මේ 1යි 2යි අතර අගයක් තියෙනවා. එන්නේ මම කියන්නේ. එතකොට නිවසේ සිට පාසලට ඇති දුර තුන්වෙනි උදාහරණය. ඔය වගේ ඒවා. හරිද? දැන් පුතේ ඔයගොල්ලන්ට සමහරවිට මම ටියුට් එකක් කිව්වා. දැන් ඒක ටියුට් එක හොය ඉන්න එපා. හරිද? දැන් මම ඔයගොල්ලන්ට දාන්නම් ස්ක්‍රීන් එකට දැන් තව විනාඩි 4කින් මේක කට් වෙනවා. හරිද? ඊට පස්සේ ආපහු මම අර දෙවෙනි ලින්ක් එක දානවා. හරිද? දෙවෙනි ලින්ක් එක මම ආපහු දාන්නම්. ඒතකොට ආපහු ඒකෙන් ලොග් වෙන්න. හරිද? දැන් මේ ටියුට් එක බලන්නකෝ. මේ තියෙන ටියුට් එක දැන් පුතේ පළවෙනි ප්‍රශ්නය පහත දැක්වෙන දත්ත අතරින් සන්තතික දත්ත හා විවික්ත දත්ත තෝරා ඉදිරියෙන් සයන්න දාන්න කියලා කියනවා නේද? ඉදිරියෙන් සයන්න දාන්න කියලා කියනවා. විවික්ත දත්ත තෝරලා ඊට ඉදිරියෙන් මොකක්ද දාන්න තියෙන්නේ? වියන්න දාන්න තියෙනවා. හරිද? එහෙනම් පහත දැක්වෙන දත්ත අතරින් සන්තතික දත්ත තෝරා ගන්න ඕනේ. විවික්ත දත්ත අපි තෝරලා ගන්න ඕනේ. හරි පළවෙනි එක ගමක ජීවත් වන පවුල් ගණන. දැන් අපි බලන්න ඕනේ මේක ගණන් කරලා ගන්න දත්තයක්ද? එහෙම නැත්නම් මැනලා ගන්න දත්තයක්ද කියලා. දැන් ගමක ජීවත් වෙන පවුල් ගණන කියන එක අපි පුතේ කවදාවත් ගණන් කරලා ගන්නවා මිසක් මැනලා ගන්න බෑනේ පවුල් ගණන නේ. එහෙනම් පවුල් ගණන කියන්නේ මොකද්ද? විවික්ත දත්තයක්. බල්බයක ආයු කාලය. දැන් ආයු කාලය කියන එක ගණන් කරලාද ගන්න? ඒක ගණනය කිරීම නැත්නම් මැනලා ගන්න දෙයක්. එතකොට
ඒක අතරමැදයක් ගැන තියෙන පුළුවන්. එහෙනම් ඒක සන්දික தත්ත්වයක්. එහෙනම් මුදේ දැන් ඔයගොල්ලෝ මෙහෙම කරන්න. ටියුට් එක නැති අය ස්ක්‍රීන්ෂොට් එකක් දාගෙන හරි දැන් පහලින් මේ වැඩේ කරන්න. දැන් තව විනාඩි දෙකකින් මේක කට් වෙනවා. ඊට පස්සේ දෙවෙනි ලින්ක් එකකින් ආපහු පන්තියට සම්බන්ධ වෙන්න මම ආපහු හැමෝටම දෙවෙනි ලින්ක් එක දානවා. හරිද? right. වැඩේ කරන්න ස්ක්‍රීන්ෂොට් එකක් දාගෙන ඔය වැඩේ කරන්න. දැන් මම හිතනවා ඔයගොල්ලෝ කරන්න ඇති කියලා. දැන් මේ ලින්ක් එක දැම්මම අය thank you අනම්මනම් කරන්න එපා. මොකද මම දැන් මේක පිළිවෙලට දාගෙන යනකොට ආපහු වෙනස් වෙන්න පුළුවන්. හරිද? ඒ නිසා මුකුත් මොන්නේ ලින්ක් එක ක්ලික් කරන්න ඇති. මම කොහොමද දන්නවා thank you කියලා. හරි. ඒ නිසා ඒක වෙනම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. නැත්තම් මේ ලින්ක් එක පැටලෙනවා. දැන් 11 ළමයිත් ඉන්නවනේ WhatsApp එකේම. එතකොට දැන් දානකොට හිතන්නකෝ දැන් පැටලෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ හොඳම වෙලේ තමයි ලින්ක් එක දුන්නාම ඒක ඒ විදිහට පාවිච්චි කරන්න. වෙන මුකුත්ම මගෙත් එක්ක කතා බහ කරන්න ඕනේ නැහැ. හරිද? right. දැන් අපි කතා කරේ දැන් ඔන්න බලන්න උත්තර තමන්ගේ හරිද කියලා. දැන් මම කිව්වේ ටියුට් එකේ සාන්තික දත්ත මොනවද විවික්ත දත්ත මොනවද කියලා තමා මම ඕගොල්ලෝගේ කරන්න කියලා කිව්වේ. සාන්තික දත්ත විතරෙන් සයන දාන කියලා කිව්වා. විවික්ත දත්ත විතරෙන් වියන දාන කියලා කිව්වා. එහෙනම් පළවෙනි එක පවුල් ගණන කිව්වහම විවික්ත දත්තයක්. බල්බේක ආයු කාලය කියලා කිව්වොත් එහෙනම් උදේ ඒක මොකද්ද? සාන්තික දත්තයක්. මිනිසෙකු දිනකට රූපවාහිනිය නරඹන කාලය. දින රූපවාහිනිය නරඹන කාලය කිව්වොත් එහෙනම් ඒක මොකද්ද? කාලය කිව්වොත් මම ඉස්සරහ දුන්නා උදාහරණයකට දුන්නා මොකද්ද? සාන්තික දත්තයක්. ඊට පස්සේ දුරකථන ඇමතුම් ගණන. දැන් දවසකට ලැබෙන දුරකථන ඇමතුම් ගණන ගත්තොත් එහෙම ගණන් කරලා ගන්න වෙන්නේ අපිට නේ. ඒක එහෙනම් මොකද්ද? ඇමතුම් ගණන ගත්තොත් එහෙම ඒක විවිධ දත්තයක්. සමාජික ගණන විවිධ දත්තයක්. මේසෙක දිග අපි ගෙදර මේස දිග නෙමෙයි ඔයගොල්ලෝ ගෙදර මේසනේ. ඒතකොට මේසෙක දිග කියලා කිව්වොත් එහෙම ඒක සාන්තික දත්තයක් වෙනවා. මිනිසුන්ගේ ස්කන්ධය කිව්වොත් එහෙම සාන්තිකයි. පෑන් ගණන කිව්වොත් එහෙම ගණන් කරලා ගන්නේ පෑන් ගණන කීයද කියලා අහුවොත් එහෙම ගණන් කරලා ගන්නේ. ඒතර උදේ මේක මොකද්ද? විවිධ දත්තයක්. විෂයන් ගණන කිව්වොත් එහෙම විවිධ දත්තයක්. ලින්දක ගැඹුරු කියලා කිව්වොත් එහෙම මීටර සෙන්ටිමීටර මැල්ල ගන්නේ ඒක සාන්තික දත්තයක්. හරි. දැන් පුතේ අහගන්න. හරිද? දැන් දැන් පුතේ දැන් ඔය දත්ත ගත්තනේ. මම කිව්වා දත්ත ගන්නේ තොරතුරු ලබා ගන්න කියලා. තොරතුරු ලබා ගන්න තමයි දත්ත ගන්න. එතකොට පුතේ මේ තොරතුරු ලබා ගන්න දත්ත ගන්නකොට හරිද? දත්ත ඔහේ තිබුණට තොරතුරු ගන්න බෑ. දත්ත සකස් කිරීමක් කරන්න ඕනේ. දැන් මේ දත්ත සම්බන්ධ සංඛ්‍යානය කියලා විෂයක් තියෙනවා. සංඛ්‍යානය කියන එකේ කරන්නේ මොකද්ද? දත්ත සකස් කිරීම සහ ඒ දත්ත විශ්ලේෂණය කරලා තොරතුරු ලබා ගන්න එක තමයි කරන්නේ. පැහැදිලිද? එතකොට දත්ත මගින් තොරතුරු ලබා ගන්න නම් දත්ත සකස් කරන්න. එතකොට පුතේ දැන් 4 5 අපි දුන්නේ ඉන්නේ පවුලක සමාජික ගණන කියලා හරි. පවුලක සමාජිකයන් ගණන කියන තොරතුරු මේ තියෙන්නේ. එතකොට 4යි 5යි 7යි 8යි 2යි 3යි 7යි 4යි 5යි කොහොම ඉන්න පුළුවන් නේ. right? එතකොට දැන් මේවා සකස් කරලා නැහැ. දැන් කවුරු හරි කිව්වොත් එහෙම මෙතන තියෙන හරිද අඩුවම සමාජික ගණනක් ඉන්න පවුල් ගාන කීයද කියලා අහුවොත් එහෙම අඩුවම සමාජික ගණනක් ඉන්න පවුල් ගාන මොකද්ද කියලා අහුවොත් එහෙම හොයන්න ලේසිද මේක? දැන් මෙතන ගත්ත මම ලියා තියෙන පොඩි සංඛ්‍යාවක් හින්ද කුඩා ප්‍රමාණයක් නිසා ඔයගොල්ලෝ සමහර විට ලේසි වෙන්නේ මේක කරගන්න. ඉතින් මම මේ බෝඩ් එකේ පුරාවටම ලියනවා 100ක් විතර තොරතුරු. නැත්නම් 1000ක් විතර ලියනවා මෙහෙම. පවුලක සමාජික ගණන යම් කිසි ගමකින් ගත්තා.
එතකොට මේ අඩුම සමාජික ගණනක් ඉන්න මේ ගෙවල් කීයක් තියෙනවද කියලා අහුවොත් එහෙම හොයාගන්න හැමතැනම දරගන්න වෙනවා නේ හැමතැනම බලන්න වෙනවා මේකේ කොහෙද මේගොල්ලෝ ඉන්නේ කියලා සකස් කරන්න ඕන නැත්තම් පුතේ දත්ත තිබුණට වැඩක් නැහැ තොරතුරු ගන්න සකස් කරන්න එහෙනම් මේ දත්ත සකස් කරන ආකාරය ඉතාම ලේසි වගු ආකාරයට තමයි සකස් කරන්නේ වගුවක් කියන්නේ කොහොමද? දන්නවනේ මෙහෙම තීරු ගහලා හරි පේලි ගහලා වගු විදියට සකස් කරනවා. එතකොට මෙන්න මේ වගේ වගු විදියට සකස් කරපුවාම අපි පුතේ සංඛ්‍යා නෙමෙයි කියනවා මේ වගු වලට කියනවා සංඛ්‍යාත ව්‍යාප්ති කියලා. එහෙනම් දත්තවල තොරතුරු ලබා ගන්න පහසු වෙන විදිහට ඒවා වගුගත කරපුවාම තමයි අපි ඉවර කියන්නේ සංඛ්‍යාත ව්‍යාප්ති කියලා. එහෙනම් මේ පාඩමෙන් කතා කරන්න යන්නේ මෙන්න මේ වගේ සංඛ්‍යාත ව්‍යාප්ති හදන විදිය. ඒ කියන්නේ සංඛ්‍යාත ව්‍යාප්ති හදනවා කියන්නේ මොකද්ද? උදේ සංඛ්‍යාත ව්‍යාප්ති හදනවා කියලා කියන්නේ වගු ගහනවා කියන එක. වගු හදන්න යන්නේ. ඊට පස්සේ මේ වගු වල තියෙන තොරතුරු ටික දැන් මේක මම හිතන්නකෝ පවුලක සමාජීය ගණන කියලා. මේ සමාජීය ගණන මේ වගේ වගු වලට දානවා. වගු වලට දාපුවම මොනවද කියන්නේ ඒක? සංඛ්‍යාත ව්‍යාප්ති කියලා කියනවා. ඒ සංඛ්‍යාත ව්‍යාප්ති හදුවට පස්සේ මේකෙන් කොහොමද තොරතුරු ගන්න මොනවද මේ තොරතුරු ගන්න පාවිච්චි කරන මිනු කියන දේවල් තමයි මේ පාඩමේදී කතා කරන්න යන්නේ පැහැදිලිද රයිට් එහෙනම් ඉතින් මෙහෙම ලියන්න පහලින් දැන් අපි ලියාගත්තනේ සංකලිත දත්ත කියන්නේ මොනවද විවිධ දත්ත කියන්නේ මොනවද කියලා කිව්වනේ නේද හරිද ඊට පස්සේ පහලින් ලියා ගන්න දත්ත මගින් දැන් පුතේ අර අපි ලියාගත්ත සංකලිත දත්ත විවිධ දත්ත කියලා විවදයෙන් පහලින් ලියා ගන්න දත්ත මගින් තොරතුරු ලබා ගැනීමේදී ඒවා පහසුවෙන් ලබා ගැනීමට වගු ලෙස සකස් කරයි. එසේ සකස් කරන වගු සංඛ්‍යාත ව්‍යාප්ති හරි ලියා ගන්න. හරි සංඛ්‍යාත ව්‍යාප්ති ලෙස හැඳින්වේ. එසේ සකස් කරන වගු සංඛ්‍යාත ව්‍යාප්ති ලෙස හැඳින්වේ. එසේ සකස් කරන වගු සංඛ්‍යාත ව්‍යාප්ති ලෙස හැඳින්වේ. දැන් පුතේ මෙහෙමයි හරිද? වගු හදන විදි අනුව දැන් වගුවක් සකස් කරන්න පුළුවන් ක්‍රම තියෙනවා දෙකක්. හරිද? වගුවක් සකස් කරන ක්‍රම තියෙනවා දෙකක්. ඒ ක්‍රම දෙක අනුව මෙන්න මේ සංඛ්‍යාත ව්‍යාප්ති පුතේ වර්ග දෙකකට බෙදෙනවා. එකක් තමයි සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති කියන එක. ඒ කියන්නේ තව එක වගුවක්. හරිද? සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති කියලා කියනවා. හරිද? අනිත් එක තමයි අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති.
අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති කියලා කියනවා. එහෙනම් වහු සකස් කරන විදිය අනුව අපි සංඛ්‍යාත ව්‍යාප්ති ආකාර දෙකක් කියනවා. එකක් සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති, අනිත් එක අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති. ඒතකොට දැන් අපි 9 දී ඔයගොල්ලෝ දන්නේ නැතුවට අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති කියන එක ඉගෙනගෙන තියෙනවා. හරිද? සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති තමයි 10 වසරේදී ඉගෙන ගන්න තියෙන්නේ. අපි ඒව මතක් කරගමු දැන් මුලින් ඉඳන්. හරිද? දැන් පහලින් ආපහු වෙනම ලියා ගන්න. පහලින් වෙනම ලියා ගන්න. සංඛ්‍යාත ව්‍යාප්ති ආකාර දෙකකි. සංඛ්‍යාත ව්‍යාප්ති ආකාර දෙකකි. සංඛ්‍යාත ව්‍යාප්ති ආකාර දෙකකි. සංඛ්‍යාත ව්‍යාප්ති ආකාර දෙකකි. පළවෙනි එක අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති. අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති. අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති. දෙවෙනි එක සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති. දෙවෙනි එක සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති. දෙවෙනි එක සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති. දැන් පුතේ මේ බලන්නකෝ ටියුට් එකේ තියෙන තුන්වෙනි ප්‍රශ්නේ. හරිද? පහත දැක්වෙන්නේ එක්තරා ගමක පවුල් 50ක සිටින දරුවෝ ගණන දීලා තියෙනවා. හරිද? සංඛ්‍යා ගොඩක් දීලා තියෙනවා පේනවනේ. හරිද? දැන් පුතේ මේක පහලින් තියෙන වගුවට ඇතුළත් කරන්න කියලා කියනවා. දැන් අපි ඒතකොට ඉස්සල්ලාම කරන්න ඕනේ වැඩේ තමයි. හරිද? දැන් වගු හදන විදිහ කතා කරන්නේ. හරිද? ඒක දැන් මේ මම ඉස්සල්ලාම කතා කරන්න යන්නේ මේ අංක 1 සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති ගැන තමයි කතා කරන්න යන්නේ. හරි? දැන් පුතේ ඒක වගුවක් හදනකොට දැන් දරුවෝ ගණන් ඉන්නේ කියන්නේ පවුල් 50ක් තියෙනවා. කියන්නේ මම සංඛ්‍යා 50ක් දාලා තියෙනවා. හරිද? දැන් මේ 50 වගු ගත කරනකොට අපි ඉස්සල්ලාම බලන්න ඕනේ පවුලේ ඉන්න දරුවෝ ගණන දක්වලා තියෙන්නේ. අඩුම ගාන කීයද මෙතන තියෙන කියලා බලන්න ඕනේ. මෙතන තියෙන අඩුම ගාන මොකද්ද? අඩුම ගාන මොකද්ද? 1 නේද? වැඩිම ගාන කීයද? වැඩිම ගාන මෙතන තියෙන්නේ 5 නේද? එතකොට පුතේ දැන් මේ වගුව හරි මම තරයක් උඩර කරන්න මෙහෙම දරුවෝ ගන්න කියලා තීරුවක් තියෙනවා. හරිද? දැන් මම ඔයගොල්ලෝ මේක පේන්න ඕන නිසා මම බෝඩ් එක පේන්න ඕන නිසා මේක අයින් කරන්නම්. හරිද? දැන් පුතේ ඔයගොල්ලෝ ඉස්සලා අනුමාතුකාව දැන් ලියා ගන්නකො. අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති කියලා. අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති කියලා අනුමාතුකාව ලියා ගන්නකො. නැත්නම් වැඩේ තේරෙන්නේ නැති වෙනවා. හරි? ඔයගොල්ලෝ නිකන් පේන්නේ කියන හොඳයි නැත්තම් කරන්න අමාරුයි බං. වැඩේ වෙනවද නැද්ද කියලා. හරිද? අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති. දැන් පුතේ මම අර ඉලක්කම් ටික ඔයගොල්ලෝ දාන්න. හරිද? මෙහෙම අපි වගුවක් සකස් කරමු. මෙතන දරුවන් ගණන දාන්න. දරුවන් ගණන ප්‍රකරණ ලකුණු පාවිච්චි කරනවා. හරිද? ප්‍රකරණ ලකුණු පාවිච්චි කරනවා මේක සකස් කරගන්න ලේසි වෙන්න. මෙතනින් දානවා පවුල් ගණන. හරිද? පවුල් ගණන දානවා. ඒතර අපි දන්නවා අඩුම දරුවෝ ගණන 1යි. දෙන්නෙක් ඉන්නත් පුළුවන්, තුන් දෙනෙක් ඉන්නත් පුළුවන්, හතර දෙනෙක් ඉන්න පුළුවන්. ඔය විදිහට තොරතුරු වල වැඩිම
ගණන 5යි. එහෙනම් අපි අඩුම ගාන බැලුවා, වැඩිම ගාන බැලුවා, පිළිවෙල දාන්න ගියා කීයට පුළුවන් දත්ත. හරිද? දැන් පුතේ අර මම දුන්න දත්තවල හරිද? දැන් මම දුන්න දත්තවල ආපහු බලන්න මේ තියෙන්නේ. මෙන්න මේ මෙන්න මේ ටික. මේ තියෙන්නේ. හරිද? ඒ දත්තවල මෙන්න මේ මම නිල් පාටින් රවුම් කරන දත්ත ටිකේ හරිද? ඉස්සල්ලාම තියෙන ඉලක්කම මොකද්ද? ඉස්සල්ලාම තියෙන ඉලක්කම 3. මෙහෙම පැන්සල් අරගෙන මෙහෙම ඉරකින් කපලා හරිද? 3 ඉස්සරහින් එක ප්‍රකරණ ලකුණක් මෙහෙම දාන්න. ඔන්න එයා ඇතුළත් කරා. ඊට පස්සේ දෙවෙනියනේ. දෙවෙනියට ඉන්නේ 2. මෙහෙම ඉරකින් කැපුවා. 2 කියන සංඛ්‍යාව ඉස්සරහින් ප්‍රකරණ ලකුණ ගහනවා. ඊට පස්සේ 4 නේද? 4 මෙහෙම ඉරකින් කැපුවා. 4 ඉස්සරහින් ප්‍රකරණ ලකුණ ගැහුවා. එකින් එක කරන යනවා නැත්නම් පැටලෙනවා. හරිද? 5 ඉරකින් කැපුවා. 5 ඉස්සරහින් ප්‍රකරණ ලකුණ ගහනවා. ඊට පස්සේ නැවත තියෙන 3 ඉරකින් කැපුවා. 3 ඉස්සරහින් මෙහෙම ප්‍රකරණ ලකුණු ගැහුවා. දැන් ඔයගොල්ලෝ දන්නවනේ. ප්‍රකරණ ලකුණු නේද? එතකොට මේ විදිහට ප්‍රකරණ ලකුණු ගහන්නේ. එතකොට ප්‍රකරණ ලකුණු උපරිම ගහන්න පුළුවන් මේ පැත්තට මෙහෙම 4යි. ඉතුරු එක මෙහෙම ගහන්න ඕනේ කියලා දන්නවනේ. එතකොට 5ක් නිරූපණය වෙනවා. එතකොට ඒ විදිහට අර ව්‍යාප්තිය 5 දෙනා ඉවර වෙනකන් මෙතන ප්‍රකරණ ලකුණු සටහන් කරගන්න. හරිද? සටහන් කරගෙන මේවා අපි ආවගේ විදිහට මොකක්ද දැන් මම ඒක උදාහරණයක් කියන්නේ. ඔයගොල්ලෝ පස්සේ කරලා බලන්න. අපි හිතමු ඔන්නෝම ප්‍රකරණ ලකුණු සටහන් කරනකොට මෙන්න මෙහෙම තොරතුරු ආවගේ දාන්න ඕනේ. ඒතර අපි දන්නවා දැන් එක ගානේ පවුල් දෙකක් හිටියා. දෙක ගානේ පවුල් හතරක් හිටියා. තුන ගානේ පවුල් පහක් හිටියා. ඊට පස්සේ පහක් තියෙනවානේ. නේද? ප්‍රකරණ ලකුණු පහක් තියෙනවා. මෙතන හතර ගානේ පවුල් තිබිලා තියෙනවා කීයද? මෙතන 5යි, මෙතන 3යි. නේද? 5යි 3යි ඔක්කොම 8යි. මෙතන 3 දෙනෙක්. පැහැදිලිද? මෙන්න මෙහෙම අපිට පුළුවන් ප්‍රගණන ලකුණු පාවිච්චි කරලා මේ අර දත්ත ටික නිකන් විසිරලා තිබ්බ දත්ත ටික මේ වගේ වගුවකට ගන්න. දැන් පුතේ අර අය බලන්නකො ටියුට් එකේ මෙන්න මෙතන මෙන්න මේ මම දක්වන මේ තියෙන්නේ මෙන්න මේ තොරතුරු ටිකේ හරිද? මම මේ රතු පාටින් දක්වන්නේ ඔයගොල්ලන්ට. මේ වගේ දත්ත ටිකකට කියන්නේ පුතේ අපි අමු දත්ත කියලා. හරිද? ඒ අමු දත්ත ටික මේ වගේ වගුවකට ගත කරනවා. දැන් මෙන්න මේ ප්‍රකරණ ලකුණු සහිත වගුවෙන් අපිට දැන් පුළුවන් මේ ප්‍රකරණ ලකුණු සහිත වගුවෙන් අපිට පුළුවන් මෙන්න මේ වගේ වගුවක් හදාගන්න. මෙතන දාන්න පුළුවන් දරුවන් ගණන හරිද? මෙතනින් දාන්න පුළුවන් පවුල් ගණන කියලා. ඒතකොට දරුවෝ 1යි 2යි 3යි 4යි 5යි හරිද? එක ගානේ පවුල් 2යි, දෙක ගානේ පවුල් 4යි, 5යි, 8යි, 3යි කියලා එහෙම දැම්මොත් එහෙම. මෙන්න මේ වගුවට තමයි අපි කියන්නේ අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියලා. අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියන්නේ ඕකට. පැහැදිලි කියන දේ කියන්නේ මේකේ තියෙන පුතේ දරුවෝ එකක් ඉන්න පවුල් දෙකයි. දරුවෝ දෙකක් ඉන්න පවුල් 4යි. තුනක් ඉන්න පවුල් 5යි. එහෙම මේකේ සියල්ල විස්තර ටික තියෙනවා. පැහැදිලිද මම කියන දේවල්? නේද? මේක හදාගන්න ලේසි වෙන තමයි අපි මේ ප්‍රකරණ වගුව පාවිච්චි කරන්නේ. තේරුණාද කියන්නේ? මේක තමයි අපි කියන්නේ මොකද්ද? අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියලා. ඒ කියන්නේ දත්ත සමූහණය කළා නැහැ. වෙන වෙනම පේන්න දෙනවා. 1 2 3 4 5 කියලා තිබ්බ දත්ත ටික හොඳට පේන්න තියෙනවා මේ. ඒක කී සැරයක් එදිලා තියෙනවා කියලා මෙතනින් දක්වලා තියෙනවා. එහෙනම් උදේ 1 දෙපාරක් එදිලා තියෙනවා. 2 4 සැරයක් එදිලා තියෙනවා. 3 5 සැරයක් එදිලා තියෙනවා කියලා මෙහෙම දක්වපුවාම මෙන්න මේ වාර ගණන මේ තියෙන්නේ. දත්තයේ යෙදී ඇති වාර ගණන තියෙන්නේ. හරිද? වාර ගණනට අපි කියනවා සංඛ්‍යාතය කියලා. සංඛ්‍යාතය කියන්නේ වාර ගණන. එහෙනම් පුතේ මෙන්න මේ වගුව හරිද?
මෙන්න මෙහෙම හොඳට සකස් කරගන්න පුළුවන්. කොහොමද? දරුවන් ගණන මෙතනින් පවුල් ගණන අපි ඕකට දානවා F. නැත්තම් මොකක්ද දාන්නේ? සංඛ්‍යාතය කියලා දානවා. සංඛ්‍යාතය කියලා දානවා. එතකොට දරුවෝ 1යි 2යි 3යි 4යි 5යි මේ තියෙන්නේ එක ගාන දෙකයි. සංඛ්‍යාතය කියන්නේ ඒකයි. දරුවෝ දෙක ගානේ පවුල් 4ක් තිබුණා. තේරෙනවද මම කියන්නේ? එතකොට ඔන්න ඔය වගුරු තමයි කියන්නේ අසමූල සංඛ්‍යාත ව්‍යාප්තියක් කියලා. මහා ලොකු දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. තේරෙනවද කියන්නේ? හරි. දැන් ඔයගොල්ලෝ කරන්න ඕනේ වැඩේ මොකද්ද? දැන් මම මෙතන වෙලාව ගත වෙන නිසා දැන් ඔන්න ටියුට් එක ගත්තේ නැති දරුවන්ට පුළුවන්. හරිද? දැන් මම ආපහු දාන්නම්. මේකෙන් ස්ක්‍රීන්ෂොට් එකක් මෙහෙම දාලා හරිද? මම අර කිව්ව විදිහටම ප්‍රකරණ වගු පුරවන්න. මේ උඩින් තියෙන වගු පුරවන්න. මේ තියෙන්නේ ප්‍රකරණ ලකුණු දාලා පවුල්ගේ සමාජික මේ F දාලා තියෙන සංඛ්‍යාතය. පේනවනේ මම පෙන්වන විදිය. හරිද? මේ පවුල් ගණන තමයි F කියලා දාලා තියෙන්නේ. F දරුවෝ ගණන තමයි මෙතන දාන්න ඕනේ 1යි 2යි 3යි 4යි 5යි කියලා දාලා අර මං කිව්ව විදිහට කොහොමද කරන්නේ? මේන් ඉස්සල්ලාම 3 ඉලක්කම තියෙනවා. තුනේ ඉලක්කම කැපුවා මෙතනින් ප්‍රගණනයක් ගැවුවා. තුනේ ඉලක්කම ඉස්සරහින් ගහන්න. දැන් මේ මාර්ගය තියෙන හරිද? එහෙම මේක කරගෙන යන්න ඕනේ. ඒ කරලා අපි හදාගන්න වගුර තමයි කියන්නේ අන්න අර වගුර තමයි කියන අසමූහත සංඛ්‍යාත ව්‍යාප්තිය. හරිද? මේකත් ඕගොල්ලෝ මම මේ දීලා තියෙන එකට දෙවෙනි එකේ මේකත් ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න පහක් දැක්වෙන සිඟිති ගීතය අනුව දී ඇති වගුව සම්පූර්ණ කරන්න. ඒතර මෙතන බලන්න පළවෙනි වචනේ තියෙන අකුරු කීයක්ද? T H E R double E තියෙනවනේ. ඒතර අකුරු කීයක් තියෙනවද එතන? වචනේට අකුරු 5ක් තියෙනවනේ. එහෙනම් පළවෙනි වචනේ ගත්තාම අකුරු 5ක් තියෙනවා. 5 ඉදිරියෙන් ප්‍රකරණ ලකුණක් දාන්න. ඊට පස්සේ all කියන වචනේ all නෙමෙයි. මොකද්ද? blind. B L I N D ඉවහම ඒකෙත් අකුරු 5ක් තියෙනවා. මේ අකුරු 5 ඉදිරියේ 5 කියලා තියෙන්නේ. වචනේට ඇති අකුරු ගණන කියන එක. ඒකේ සෑම ප්‍රකරණ ලකුණු දාලා මේ පැත්තේ සංඛ්‍යාතය කියන එක හදාගන්න. පැහැදිලි කියන්නේ? right. ඔන්න ඔය වගුව කරගන්න. මෙන්න මේ වගුව ඔය මාතෘකාව ලියාගත්තනේ අසමූල සංඛ්‍යාත ව්‍යාප්ති කියලා නේ. එතන මේ වගුව ලියා ගන්න ඉඩ තියා ගන්න. හරිද? ඔය වගුව ඔය විදිහට කරගන්න ඉඩ තියාගෙන ප්‍රකරණ ලකුණු දාලා පැහැදිලි කියන්නේ. හරිද? මේ විදිහට වගුව කරන්න දැන් මේ අගයන් නෙමෙයිනේ මම මේ විනාගයන් දැන් මේ වෙලා යන හින්දා. හරිද? මේ විදිහට සකස් කරගන්න ඒ වගුව පොතේ හදාගන්න ඕන. අර අසමූල සංඛ්‍යාත ව්‍යාප්තිය කියලා මාතෘකාව ලියුව දැන්. දැන් මම ඔයගොල්ලෝ කරන්න වෙලාව දෙන්න තිබුණා වෙලාව අපරාධනේ. හරිද? right. ඊට පස්සේ දැන් වගුව තියන්න දැන් වගුව ලියන්න ඉඩ තියන්නකො එතන. වගුවට ඉඩ තියලා පහලේ ලියා ගන්න. ඉහත වගුවෙන් පහත පරිදි වගුවක් සකස් කළ හැක. අර ඔයගොල්ලෝ ප්‍රකරණ ලකුණු දාපු වගුව තියෙනවනේ. ඒකට ඉඩ තියා ගන්න ටියුට් එකෙන් අරගෙන එතන කරන්න. නැත්නම් ටියුට් එකෙන් හරි කරන්න. හරිද? ඒකල පහින් ඒකට ඉඩ තියා ගන්න. ඒකල පහින් ලියා ගන්න කිව්වේ ඉහත වගුව භාවිතයෙන් පහත ආකාරයට වගුවක් සකස් කළ හැක. පහත ආකාරයට වගුවක් සකස් කළ හැක.
මන්දිත අන්මියුට් මට කියන්නකෝ දුන වාක්‍ය. ඉහත වගුවෙන් පහත පරිදි වගුවක් සකස් කළ හැක. හරි. right. දැන් පුතේ මෙහෙම වගුවක් ගහගමු. මෙතන දාගන්න දරුවන් ගණන. හරිද? මෙතන දාන්න මොකද්ද? පවුල් ගණන කියලා ලියලා සංඛ්‍යාතය කියලා දාන්න. වරන් ඇතුලේ F තාක්කල් මෙහෙම වගුවක් අහගන්න. ඒකල්ලා මෙහෙම තියන දැන් 1 2 3 4 5 කියලා දාගන්න. ඒකල්ලා දැන් අර ඔගොල්ලෝ උඩ ප්‍රකරණ ලකුණු පාවිච්චි කරපුවාම එනවනේ මෙතන අගයන්නේ. ඒ ටික මෙතන මෙහෙම සටහන් කරගන්න. හරිද? ඒකට ඒක අර උඩ වගුව කරන්නේ නැතුව බෑනේ කරන්න. හරිද? ඒක ටික තියලා මේ වගුව මෙහෙම දැන් අඳගන්න. හරිද? මෙන්න මේ වගුව තමයි කියන්නේ අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය කියලා. කොහොම ඉතරයක් දාලා ලියා ගන්න මේ වගුවට මේක තමයි අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය කියලා. අර වගුවට ඉඳ තිබ්බා. ඉහත වගුව භාවිතා කර පහත ආකාර වගුවක් සකස් කළ හැක. මේ වගුව ගහගන්න මෙතන අගයන් ටික ගෙදරින් අර වගුව කරලා පුරව ගන්න මේ වගුවට තමයි කියන්නේ අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය කියලා. සංඛ්‍යාත ව්‍යාප්තිය කියන්නේ වගුවට අසමූහිතයි කියන්නේ මේ වගේ හදා ගන්නවා. එක ගානේ දත්ත මෙච්චරක් ටික. දෙක දත්ත මෙච්චරක් ටික. කොහොමද දක්වනවා? හරි. ඒක ඇඳ ගන්න ඉක්මනට වගුව. වගුව ඇඳලා ඉතරයක් දාලා ලියා ගන්න අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය කියන ඔයකේ. ඒක ලියාගෙන ඉවරයිද පුළුවන් අංක 2 සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති කියලා මාතෘකාව ලියා ගන්න. අංක 2 සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති. ආශයෙන් හරිද ලියාගත්තද? හරි සර් ලියාගත්තා. හරිනේ. දැන් පුතේ අසමූහිත ව්‍යාප්ති ඉගෙන ගත්තා. දැන් බලමු මේ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති කියන්නේ මොකද්ද කියලා. දැන් හිතන්නකෝ මෙහෙම ඔයගොල්ලෝ මේ පන්ති ළමයි ඉන්නවා අපි හිතමු පන්තික ළමයි ඉන්නවා 40ක් කියලා හිතමු. හරිද? පන්තික ළමයි ඉන්නවා 40ක් කියලා හිතමු. හරිද? දැන් පුතේ මේ 40 දෙනා ගණිතයට ගන්න ලකුණු ලිව්වොත් එහෙම. දැන් ගණන් වලට ලකුණු දෙන්නේ කීයෙන්ද? ලකුණු 100ෙන් දෙන්නේ. එතකොට මේ පන්තියේ ලකුණු බිඳුවක් ගත්ත මිනිහෙක් ඉන්න බැයිද? බිඳුවක් ගත්ත කෙනෙකුට ඉන්න පුළුවන් නේ. එක ලකුණක් ගත්ත අය 100ෙන් එකක් ගත්ත අයත් ඉන්න පුළුවන්ද බැයිද? පුළුවන් නේ. ඊට පස්සේ දෙකක් ගත්ත අය ඉන්න පුළුවන්. තුනක් ගත්ත අය ඉන්න පුළුවන්. හතරක් ගත්ත අයත් ඉන්න පුළුවන් නේද? පහක් ලකුණු ගත්ත අය ඉන්න පුළුවන්. හතක් හයක් හතක් අටක් නවයක් 10ක්. දැන් තේරෙනවද මම මේ බෝඩ් එකෙන් පල්ලෙහාට ලියන්න ගියොත් එහෙම මම ලියන්න ඕන කීයට ගන්නද? මෙහෙම ලකුණු ටික ලියුවොත් එහෙම 100 වෙනකන් ලියන්න වෙනවා. එහෙම ලිව්වහම පුතේ හරිද? බිංදුවෙන් ඉඳලා 100 දක්වා ලිව්වහම මේ විදිහට සකස් කරොත් කොයි විදිහටද? දරුවෝ ගන්න පවුල් ගන්න දැම්මා වගේ හරිද? සකස් කරොත් එහෙම මෙතන දාන්න වෙන්නේ ලකුණු. හරිද?
මෙතනින් දාන්න ඕන සිසුම් ගණන. එතකොට බිංදුව ගත්ත ළමයි ඉන්න පුළුවන්. එක ගත්ත ළමයි ඔහොම ලියන්න යන්න වෙනවා අපිට කීයටකන්ද 100 වෙනකන් ලියන්න වෙනවා නේ. වගුව හුඟක් දිගයි. එතකොට මේක අපි දිගට හදාගත්ත කියලා පිටු කිහිපයක දාලා ඒත් ගොඩක් තියෙනවා. පිටු කිහිපයක දානවා. වගුව පෙරලන්න වෙලා යනවා. නේ? වගුව පෙරල බලන්න කිව්වම වෙලා යනවා. ඒ නිසා අපි කරන්නේ හරිද මේ වගේ දත්ත ගොඩාක් තියෙන එකක. දත්ත වර්ග ගොඩාක් තියෙන එකක් තිබ්බහම මෙන්න මෙහෙම හිතන්නකෝ බිංදුව 1 2 3 4 5 6 7 8 9 10. හරිද? මේ දක්වා ගත්ත සියලුම ලකුණු ටික එක කණ්ඩායමක් විදිහට ගන්න. ඒ කියන්නේ අපි දානවා මෙහෙම. මෙන්න මෙහෙම සකස් කරනවා වගුව. බිංදුවේ ඉඳලා 10 ලකුණු ගත්තා. එතකොට 10ක් පල්ලෙහාට ලියන්න ඕනේ. ඊට පස්සේ 11 ඉඳලා 20 දක්වා ලකුණු ගත්තා. 21 ඉඳලා 30 දක්වා ලකුණු ගත්තා. 31 ඉඳලා 40 දක්වා ලකුණු ගත්තා. නේ? 41 ඉඳලා 50 දක්වා. 51 ඉඳලා 60 දක්වා. කියලා මේ වගුව අපිට පුළුවන් දිග වැඩි වුණ එක දිග අඩු කරන්න පුළුවන්. දැන් හැබැයි මෙතන අවුලක් තියෙනවානේ. අපි මෙහෙම දක්වලා තියෙන 0.10 අතර තියෙන ලකුණු ගත්ත ළමයි තමයි මෙතන ඉස්සරහින් ලියන්නේ. එතකොට අපි හිතමුකෝ මෙතන හිටියා ඒ 0.10 අතර ලකුණු ගත්ත ළමයි 5 දෙනෙක් හිටියා කියලා හිතමුකෝ. ඒතර මේ තියෙන ලකුණු කියන එක මේ 5යි කියලා දැම්මේ කවුද? ළමුන් ගණන දැම්මේ. එතකොට මේ 0.10 දක්වා ලකුණු ගත්ත ළමයි 5 දෙනෙක් ඉන්නවා කියලා අපි දැම්මට මේ ළමයි 5 දෙනා මොනවද ගත්ත ලකුණු කියලා කාටවත් කියන්න පුළුවන්ද? කියන්න බෑ. මෙන්න මේ විදිහට දත්ත කාණ්ඩ කරලා ගත්තොත් එහෙම දත්ත කාණ්ඩ විදිහට දැක්වුවොත් එහෙම කාණ්ඩ විදිහට දැක්වුවොත් එහෙම අපි මේ දත්ත කාණ්ඩ වලට මේවට කියනවා පන්ති ප්‍රාන්තර කියලා. පන්ති ප්‍රාන්තර සහිතව මෙහෙම වගුවක් සකස් කරොත් පුතේ ඒකට අපි කියනවා මොකද්ද? සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති කියලා කියනවා. සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති කියලා කියනවා. මේක පාවිච්චි කරන්නේ අසමූහිත ව්‍යාප්තියකින් දක්වන්න බැරි වෙනකොට, දත්ත විශාල පරාසයක තියෙනකොට, විශාල අගයන් තියෙනකොට අපි කරන්නේ ඒක මේ වගේ දත්ත කණ්ඩායම් කරගන්න. ඒකල ඒ කණ්ඩායම ඇතුලේ දත්ත කීයක් තියෙනවද මෙහෙම ඉස්සරහින් දක්වනවා. එතකොට මේ වගුව දිග අඩු වුණා. හැබැයි පොඩි ප්‍රශ්නයක් ආවා. මොකද්ද? මෙතන තියෙන ලකුණු 0.10 ගත්ත ළමයි 5 දෙනෙක් විදිහට ඒ 5 දෙනාගේ ලකුණු නැහැ. සීමාව විතරයි තියෙන්නේ. මෙතන ලකුණු ගත්ත අය 5ක් ඉන්නවා. මෙතන හිටියොත් එහෙම 9යි කියලා මේකෙන් කියන්නේ 11යි 20යි අතර ලකුණු ගත්ත ළමයි කීයක් ඉන්නවද? 9 දෙනෙක් ඉන්නවා කියලා තමයි තියෙන්නේ. තේරෙනවද කියන්නේ? එතකොට පුතේ මේ වගුවට තමයි අපි කියන්නේ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය. එහෙනම් මම සරලව වැහුවොත් එහෙම අසමූහිත ව්‍යාප්තියකුයි සමූහිත ව්‍යාප්තියකුයි වෙන් කරලා හඳුන්වන්නේ කොහොමද? මේ වගේ පන්ති ප්‍රාන්තර තියෙනවා. දත්ත කාණ්ඩ තියෙනවා නම් සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියලා කියනවා. එහෙම නැතුව ඒ දත්තේ කීවරක් එදිලා තියෙනවද කියලා දක්වලා තියෙනවා නම් අපි ඒකට කියනවා අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය කියනවා. ඒක අපි අර ගත්ත සංඛ්‍යාත්මක දත්ත මේ වගේ වගු ආකාර දෙකකට තමයි සකස් කරන්නේ. හරිද? මේ සකස් කරන වගු පිළිබඳ අවබෝධයක් තියෙන කොහොමද සකස් කරන්නේ කියලා ඊට පස්සේ මේව පාවිච්චි කරලා ගණන් හදන්න පුළුවන් වෙනවා. හරිද? දැන් ඕගොල්ලෝ මම එවපු ටියුට් එකේ. හරිද? මෙන්න මේ බලන්නකෝ පිටු 4 මේ තියෙන්නේ. පේනවනේ? පහත දැක්වෙන්නේ මුළු ලකුණු 30ක් ලබා දුන් ප්‍රශ්න පත්‍රයකට සිසුන් පිරිසක් ලබාගත් ලකුණු ප්‍රමාණය. එතකොට මුළු ලකුණු 30න් දීලා තියෙන්නේ. කිසියම් සිසුන් පිරිසක් ලබාගත් ලකුණු. දැන් පුතේ මෙතන පන්ති ප්‍රාන්තරයක් දාලා තියෙනවා. පේනවද? හරි. දැන් පළවෙනි දත්තේ මොකද්ද? 4නේ. මෙහෙම 4 කැපුවා. 4 අයිති වෙනවනේ මේ බලන්නකෝ දැන් 1 ඉඳලා 5 වෙනකන් 6 ඉඳන් 10 වෙනකන් කියලා පන්ති ප්‍රාන්තර දාලා තියෙන්නේ. එහෙනම් 1 ඉඳන් 5 වෙනකන් කියන දත්ත
ගොඩට තමයි මේ 4 කියන එක අයිති වෙන්නේ. එහෙනම් ඔන්න මම ප්‍රගුණ ලකුණක් එතනින් ගැහුවා මෙහෙම. එතකොට 30 කියන එක අයිති වෙන්නේ කොතැනද කියලා බලන්න. මෙතන දාන්න බෑ, මේකට බෑ. මේ තියෙන්නේ 26යි 30යි අතරට වැටෙන්නේ. එහෙනම් එතන එකක් ප්‍රගුණ ලකුණක් ගැහුවා. 28 කියන එක අයිති වෙන්නේ මෙතෙන්ටමයිනේ. තව ඉරක් ගහනවා. 30 කියන එක නැවතත් තියෙනවා. ඉරකින් කැපුවා මෙතන සටහන් කරා. 16 කොතනද අයිති වෙන්නේ? මේ තියෙන 16 මෙතෙන්. පැහැදිලිද? දැන් පුතේ මෙන්න මේ වගුව ගහන්න ඉඩ තියාගන්න. හරිද? මේ වගුව ගහන්න ඉඩ තියාගන්න ඕනේ. ඊට කලින් මාතෘකාව ලියා ගන්න මොකද්ද? අංක දෙක ලියාගෙන තියෙන්නේ. සමහිත සංඛ්‍යා කියලා අපි ලියුවා නේද? හා. ඒකල මේ ටියුට් එක දැන් ටියුට් එක නැති අය මේකෙන් ස්ක්‍රීන්ෂොට් එකක් දාලා හරිද? ස්ක්‍රීන්ෂොට් දාලා මේ වගුව ගහන්න එතන ඉඩ තියාගන්න. හරිද? ඒකලා ලියා ගන්න මේ ඉඩ තිබ්බේ මොකටද කියලා මම මේ දක්වලා තියෙන විදිහට කරන්න. හරිද? දැන් 14 අයිති වෙන්නේ කොතැනද? මෙතන. ඔන්න 14 අයිති වෙනවා. හරිද? ඒ විදිහට වැඩේ කරන්න. හරිද? right. දැන් ඊට පස්සේ පුතේ අපිට තව විනාඩි දෙකක් විතර තියෙන මේක කට් වෙන්න මම ඊට පස්සේ ආපහු link එකක් දාන්නම්. ඒක අන්තිම link එක. හරිද? ඊට පස්සේ පාඩම අපිට ඉවර කරගන්න පුළුවන්. මේ වගුව ගහන්න ඉඩ තියාගෙන පහලින් ලියා ගන්න ඉහත වගුව භාවිතයෙන් පහත ආකාරයේ වගුවක් සකස් කළ හැක. පහත ආකාරයේ වගුවක් සකස් කළ හැක. පහත ආකාරයේ වගුවක් සකස් කළ හැක. කියලා ඉක්මනට මම කියන්නම් ඔයගොල්ලෝ link එක දාගන්න ගමන් ඒක හදාගන්න මෙතන දාන්න පන්ති ප්‍රාන්තර කියලා මෙතන දාන්න සංඛ්‍යාතය f වරන් ඇතුලේ f කියලා දාගන්න. හරිද? සංඛ්‍යාතය කියන්නේ f කියලා පාවිච්චි කරන්නේ. එතකොට 1 5 6 10 ඔමන තියෙන්නේ 11 15 16 20 හරිද? මේම දාලා මෙතනින් අර එන උත්තර ටික ලියාගෙන ඉඳ තියාගන්න. මේ වගුවට තමයි කියන්නේ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති කියලා. හරිද? ඒකට විතරක් දාලා ලියාගන්න සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති කියලා. හරි? දැන් කට් වෙයි. ඊළඟ link එකෙන් ආයෙත්